නිරෝගී දවසකට ආයුබෝ වේවා. ඔබේ දවස ඔබේ ජීවිතය නිරෝගී කරන්න අදත් අපි සූදානම්. අපේ වැඩසටහන අපි මේ ලංකාවේ විවිධ ස්ථානවලට ගිහිල්ලා පටිගත කිරීම සිදු කරනවා විශේෂයෙන්ම ඔබේ සුභසිද්ධිය වෙනුවෙන්. ඔබට අවශ්‍ය සෞඛ්‍ය කාරණා දැනගැනීම වෙනුවෙන්. අද දවසේ අපි ආවේ ඒ වගේම සුවිශේෂී ස්ථානයකට මේ ලංකාවේ තියෙන ප්‍රධාන ශික්ෂණ රෝහලක් ඒ වගේම වෛද්‍ය පීඨයකට අනුබද්ධිත රෝහලක් වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තමයි අද දවසේ අපි වැඩසටහනේ රූපගත කිරීම සිදු කරන්නේ. ICU එක. එහෙම නැත්නම් දැඩි සත්කාර ඒකකය කියන්නේ මොකද්ද? මේ දැඩි සත්කාර ඒකකයක් තුල සිදුවන්නේ මොන වගේ දේවල්ද? ඕගලන් මේ ඉන්නේ පෙරදෙනිය මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ. ඉතින් දැඩි සත්කාර ඒකකය කිව්වහම සමහර වෙලාවට ඕගලන් බලනවා ඉතින් මොකද්ද මේ තැන කියලා. ඉතින් අපි මෙහෙම කිව්වොත් හරි. විශේෂ සත්කාර ඒකකය සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා සමහර බරපතල ශල්‍ය කර්ම වලට භාජනය වෙන අයට ඒ වගේම තව සමහර දේවල් වලට ගොඩක් අසනීප තත්ත්වයේ උඟක් අසාධ්‍ය වුණාම විශේෂ සත්කාර කරන්නේ. ඉතින් අන්න ඒ වගේ අයට තමයි මේ තැන හදලා තියෙන්නේ. ඉතින් මේ අපි බැලුවොත් එහෙම දැන් මොනවද මේකේ කෙරෙන්නේ කියලා. දැන් මේ වගේම පේනවා මේක සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි පුරුදු කරලා ඉන්නේ ડોක්ටර්ස්ලා අපි ළඟ ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම පුරුදු කරලා තියෙන හෙද නිලධාරීන් අපි ළඟ ඉන්නවා. ඒ වගේම තමයි අපි බැලුවොත් වටේම එක එක જાතියේ සද්ද ඇහෙනවා එක ඒ ඇවිල්ලා අපි එක එක ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරනවා. ඒව වලින් අපි ලෙඩාගේ හෘද ස්පන්දනය මිනිත්තුවෙන් මිනිත්තුවට බලනවා. ඒ වගේම ශ්වසනය මිනිත්තුවෙන් මිනිත්තුවට ඊටත් වඩා අඩු කාලවල වලින් බලනවා. ඒ වගේම තව සමහර දේවල් තියෙනවා දැන් ඕගොල්ලන් දැකලා ඇති අපි එයාගේ රුධිර පිරිපහදු කරන යන්ත්‍ර තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් වලින් අපි මේ කියන විශේෂ සත්කාරය ලෙඩුන්ට ලබලා දෙනවා. ඉතින් සමහර අය විශේෂ දැඩි සත්කාර ඒකකට ඇතුල් කරා කිව්වම හුඟක් බය වෙනවා. මං හිතන්නේ එහෙම ගොඩක් බය වෙන්න ඕනේ කියලා. මං කියන්නෙත් නෑ ලෙඩාට එච්චර අසාධ්‍ය නෑ කියලා. අසාධ්‍යයි තමයි. නමුත් අපිට කරන්න පුළුවන් හැමදේම අපි දැඩි සත්කාර ඒකකින් ලබා දෙනවා. ඉතින් කොහොම හරි ඒ සත්කාරය කරන ගමන් අපි අනිත් පැත්තෙනුත් ලෙඩාට ඕන දේවල් ලබලා දෙන්න ලෙඩාගේ ඥාතීන්ට ගොඩක් උදව් කරනවා. ඉතින් මේකට සමහර වෙලාවට ඕගලන් දැකලා ඇති දැඩි සත්කාර ඒකකයට ඇතුළු වීමට හැක්කේ දෙන්නෙක්ට පමණයි එහෙම කියලා තියෙනවා. ඉතින් එහෙම කියන්නේ මොකද සමහර වෙලාවල් වල අපිට සිද්ධ වෙනවා මේකට එන කට්ටිය හුඟක් අඩු කරන්න. ඇයි අපි අඩු කරන්නේ? මොකද මේ එන හැමෝම සමහර වෙලාවට විස බීජ අරගෙන එනවා ලෙඩා ළඟට. ඉතින් ඒ නිසා අපි ළඟ තියෙනවා ගොඩක් විස බීජ නාශන විදි. ඒ වගේ මේන් එකක් තමයි ලෙඩා බලන්න එන කට්ටිය චුට්ටක් අපි ලිමිට් කරනවා කියලා අපි කියනවා අපි ඒගොල්ලන්ගෙන් පොඩි කට්ටියකට පමණයි එන්න දෙන්නේ. ඉතින් ඒක වුණාම අපිට මේකට එන විස බීජ ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේකට අපි තවත් නීති දාලා තියෙනවා. ඇතුළට එන අය අත හොදන්න ඕනේ වතුරක් වගේ එකක් අපි දාලා තියෙනවා. ඒ වගේම සපත්තු මාරු කරන්න ඕනේ කියලා තියෙනවා. සමහර වෙලාවට මේ ડોක්ටර් ඇඳගෙන ඉන්නා වගේ උඩින් මොන හරි එකක් ඇඳගෙන එන්න කියලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම මේ ලෙඩෙක් ඉන්නවා නම් ඒක බලන්න එයාව බලන්න එන අය පිළිපදින්න ඕනේ නීති. ඉතින් මට කියන්න තියෙන පණිවිඩය තමයි ලංකාවේ මේ සත්කාර සේවකය දැනට කරන්නේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්. ඉතින් ඒක විශේෂයෙන් මේක සම්බන්ධයෙන් පුරුදු වෙලා තියෙන අය. ඉතින් ඒ වගේම අපි අනිත් ડોක්ටර්ස්ලාත් ඒක වෙනුවෙන් හුඟක් පුරුදු කරලා තියෙනවා, නර්සස්ලා පුරුදු කරලා තියෙනවා. අපිට ගොඩක් හොඳ වෛද්‍ය උපකරණ තියෙනවා මේ වගේ තැන්වල. ඉතින් පුළුවන් තරම් ඔබගේ ලෙඩ ඔබගේ රෝගියා හොඳ තත්යකට පත් කරන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඕනම වෙලාවක දැඩි සත්කාර ඒකකයේ ඔබගේ රෝගියෙක් සිටිනවා නම් අපි විවෘතයි කතා කරන්න ඕන වෙලාවක කරුණා කරලා කතා කරන්න ඒ හෙද නිලධාරිනියට හෝ වෛද්‍යතුමාට හෝ තුමියට හෝ ඕනම කෙනෙක්ට ඔබගේ රෝගියා ගැන දැනගන්න. ඉතින් ඒ ඔක්කොම කරන ගමන් අපි හරිම සහයෝගයෙන් වැඩ කරන, ඉතාමත් සමකාමීව වැඩ කරන, ඉතාමත් හොඳ පිරිසක් බව ඔයගලන්ට කියන්නම ඕනේ. ඒ නිසා බය වෙන්න එපා. ඔබගේ රෝගියා මේ වගේ තැනකට ඇතුල් කරාම ඔයත් ඉන්නේ ඒ ටීම් එකේම තමයි. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඔබගේ රෝගියාව බේරගන්න පුළුවන් තරම් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඇත්තටම තමන්ගේ රෝගියා දැඩි සත්කාරයේ එකකයට ඉන්නවා කියලා කිව්වහම අනිවාර්යයෙන්ම ගෙදර අය ඔක්කොමලා හොඳටම බය වෙනවා. ඒ වගේම ඔයගලගේ මානසික තත්ත්වයත් අපිට හිතා ගන්න පුළුවන්. මොකද මේකේ උදේරය දවල් වැඩ කරන වෛද්‍යවරු සහ හෙද නිලධාරිනියෝ විදිහට අපි ඒක හුඟක් අත්දකිනවා. ඒ නිසා අපි ඒක ගැන හුඟක් අවධානයෙන් ඉන්නේ. ඒ නිසා ඔබට ඕනම වෙලාවක අපි විස්තර කියන්න කැමති රෝගියා ගැන ඒ වගේම සමහර වෙලාවට අපිට සමහර දේවල් කරගන්න ඔබගේ උදව් ඕනේ.
අපි හිතමු එයා සිහි නැතිවීමකින් ඉඳලා නැගිටිනවා කියලා. එතකොට ඒ වගේ වෙලාවකට අපිට ඔබගේ වචන ඔබගේ කටහඬ හුඟක් උවමනා වෙනවා. ඒ නිසා ඒකයි මම කිව්වේ අපි ඔක්කොම එක ටීම් එකක් වගේම මේකේ වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම තමයි අපි හුඟක් මේ දැඩි සත්කාරයකදී අපි අවසර දෙනවා ආගමික වතාවක් කරන්න. සමහරක් අයට පිරිත් කියන්න ඕනේ, පිරිත් නූල් දාන්න ඕනේ. ඉතින් ඒවා ඔක්කොම අපි ජීවත් වෙන්නේ හුඟක් සදාචාර සම්පන්න සමාජයක. ඒ වගේම අපිට තියෙන කල්චරල් දේවල් අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. අපේ ආගම් කටයුතු ගෙනියන්න ඕනේ. ඉතින් ඒවා ඔක්කොටම අපි සෑහෙන උදව්වක් දෙනවා. දැන් සමහර වෙලාවට හිතනවා ඇති ඔයගලන්ට ඔබගේ රෝගියා බලන්නාම කට ඇතුලෙන් බටයක් දාලා මැෂින් එකකට හයි කරලා තියනවා වගේ. ඒ තමයි ඔක්සිජන් පෙනහළු වලට යන්න හදලා තියෙන ක්‍රමය. ඉතින් ඒකට බය වෙන්න එපා. රේඩාට ඒක දැනෙන්නේ නැහැ. එයාට නොදැනෙන විදිහට තමයි ඒක අපි තියලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඔක්සිජන් ගියාම ඒක පෙනහළු වලට යනවා. ඉතින් ඒක ඇත්තටම ඔක්සිජන් වැඩියෙන් ලබලා දෙන්න හදලා තියෙන විදිහක්. ඒ වගේම සමහර වෙලාවට ඕගලන්ට පෙනේ ලේ ඇඟෙන් එළියට අරගෙන ලොකු මැෂින් එකක ගිහිල්ලා ඇතුළට ආපහු යනවා වගේ. ඒ තමයි අපි කියනවා කිඩ්නි කියන්නේ යූරින් යන්නේ නැති ලෙඩුන්ට කිඩ්නි ෆේලියර් වගේ තියෙන අයට ඒ මූත්‍රා පිරිසිදු කරන්න හදලා තියෙන ක්‍රම. ඒ වගේම සමහර වෙලාවට ඔයගලන්ට පේනවා මේ වගේ මැෂින්ස් තියෙනවා කියලා. ඉතින් මේවා වලින් අපි බලන්නේ අපි ස්කෑන් කරලා බලනවා එක එක ප්‍රශ්න තියෙනවාද කියලා. ඒක වෙනුවෙන්ම විශේෂයෙන්ම දන්න වෛද්‍යවරු අපි ළඟ ඉන්නවා. ඒ වගේම තව ඔයගලන්ට පේනවා ලොකුවට සද්ද වෙනවා, ලයිට් පත්තු වෙනවා. ඉතින් ඒ ඇවිල්ලා අපි හදවත ඒ වැඩ කටයුතු මිනිත්තුවෙන් මිනිත්තුවට බලනවා. ඉතින් ඒ වගේ අපි ගොඩක් දේවල් කරනවා. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට වැඩි විස්තර ඕනේ නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඉන්න දොස්තර මහත්තුරු නර්ස් නෝනලා ඒ වගේම සිස්ටර්ස්ලා ඕනම කෙනෙක් හැම වෙලේම ගොඩක් විවෘතයි ලෙඩු ගැන කතා කරන්න ඔයගලත් එක්ක. අපේ වැඩසටහනෙන් අපි විවිධ වෛද්‍ය ක්‍රමවල තියෙන විවිධ රෝග සුව කරන්න තියෙන ක්‍රම පිළිබඳව ඔයාලට කියලා දෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන රෝග සුව කරන ක්‍රමයක් පිළිබඳව කතා කරන්න. අපි හැමදාම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන රෝගීන් පිළිබඳ ඒ වගේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව කළ හැකි රෝග පිළිබඳව ඔබව දැනුවත් කරනවා. අද මම සූදානම් වෙන්නේ කැඩුම් බිඳුම් රෝගයකට දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන්න කොහොමද කියන එක ඔබට පැහැදිලි කරලා දෙන්න. විශේෂයෙන්ම බටහිර වෙදකමට හා සමානවම තමයි දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලත් කැඩුණු රෝගයකට ප්‍රතිකාර කිරීමේ මූලධර්ම පවතින්නේ. එය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්තයි. ප්‍රධානවම මූලිකවම ඒ ආස්තියක් කැඩුනාම එය සකස් කළ යුතුයි. ඉන් අනතුරුව ඒ සවි කිරීම කළ යුතුයි. ඉන් අනතුරුව ව්‍යායාම කළ යුතුයි. මේවා තමයි දේශීය වෛද්‍ය ප්‍රතිකාර වල කැඩුම් බිඳුම් ප්‍රදගමේදී භාවිතා කරන ප්‍රධාන මූලධර්ම. විශේෂයෙන්ම දේශීය වෛද්‍යවරයෙක් ගාවට ඔබ අස්තියක් කැඩිලා බිඳලා යනවා නම් ඒ වගේම ඔබ දේශීය වෛද්‍යවරයෙක් නම් මේ මූලධර්ම හරියාකාරවට භාවිතා වෙනවද කියන පිළිබඳ අවබෝධයක් ඔබ සතු වීම මම හිතන්නේ එය ඊටාම ඉක්මනින් සාර්ථකව එම රෝගේ සුව කරගන්න ඔබට ඉවහල් වෙන කාරණාවක්. මෙහිදී විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව සකස් කිරීම කියන එක ආකාර දෙකකට සිද්ධ වෙනවා. විවෘත සකස් කිරීම සහ සංවෘත සකස් කිරීම කියන එක. නමුත් වර්තමානයේදී දේශීය වෛද්‍ය ක්‍රමය තුල භාවිතා කරන්නේ විවෘත සකස් කිරීම කියන එක. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් කිසියම් කැඩීමක් බිඳීමක් සිද්ධ වෙලා ඔබ වෛද්‍යවරයෙක් ගාවට යනවා නම් එම ස්ථානයේදී ශල්‍ය කර්මයක් කරන්නේ නැතුව බාහිරින් සකස් කිරීම කරලා, ඒ කියන්නේ මුලින්ම රෝගය හරියට අඳුනගෙන කොයි ආකාරයකටද කැඩිලා තියෙන්නේ, පැනලා තියෙනවා නම් කොයි ආකාරයකටද පැනලා තියෙන්නේ කියන එක නිවැරදි ආකාරයට හඳුනාගෙන ඉන්න අනතුරුව එම ස්ථානයේදී ශල්‍ය කර්මයක් නොකර. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවේදී අපි හැමෝම දන්නවා ශල්‍යාගාර පහසුකම් තියෙනවා. ඔවුන්ගේ රෝහල් වල විවෘත භග්න, ඒ කියන්නේ ශල්‍ය කර්ම කරලා භග්න සකස් කිරීම කරනවා. නමුත් ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල එවැනි දෙයක් සිද්ධ වෙන්නේ එහිදී සිද්ධ වෙන්නේ සංවෘත සකස් කිරීම. නමුත් මෙහිදී ඊටාම වැදගත් නිවැරදි ආකාරයට සකස් කිරීම කියන එක. මේ ආකාරයට සකස් කිරීම නිවැරදි ආකාරයට සිදු කරාට පසුව ඉන් අනතුරුව ඊටාම වැදගත් වෙන්නේ මෙය සවි කිරීම කියන එක. සවි කිරීම කියන එකෙන් අදහස් කරන්නේ අස්තියක් කැඩුනා නම් ඒ අස්තිය සවිවීමට නම් ඒ අස්ති කැබලි නොසෙල්ලා තැබිය යුතුයි. මෙය විශේෂයෙන්ම ඇට උණු කිරීමේ ක්‍රියාවලිය සිදු කරත් එහෙම නැත්නම් සාමාන්‍ය සෞම්‍ය ඖෂධ දා සිදු කරත් ඉන් අනතුරුව මෙම කැඩුණු ස්ථානයේ නොසෙල්ලා තැබීම වගින් ඒ
කැඩුණු ස්ථානයේ ආශ්‍රිතව හිමටෝමාවක් හැදිලා ඒ ස්ථානයේදී හැදෙන ප්‍රාථමික කැලසය නිර්මාණය වී ද්විතීයික කැලසය නිර්මාණය කිරීමට ඒ ඊටාම මහඟු පිටුවහලක් වෙනවා. එතකොට දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මේ සවි කිරීම කියන එකත් බාහිර සවි කිරීම තමයි සිද්ධ කරන්නේ. ඔබ දන්නවා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ POP වගේ දානවා. ඒ වගේ දේවල් වලට තමයි දේශීය වෛද්‍ය ක්‍රමය තුළ අපි පතුරු වර්ග යොදාගෙන උණ පතුරු, ලී පතුරු ඒ වගේම අපිට කිසියම් හෝ ද්‍රව්‍යයකින් එය නැමෙන්නේ නැති ආකාරයට පතුරක් හදා ගන්න පුළුවන් නම් එය භාවිතා කරන්න පුළුවන්. ඒ ආකාරයට තමයි බාහිර සවි කිරීම සිද්ධ කරන්නේ. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේදී අභ්‍යන්තර සවි කිරීම සිදු කරනවා. ඔබ දන්නවා ඇති ඔය ප්ලේට්ස් වර්ග දානවා, ඇන වර්ග දානවා, ඒ වගේ දේවල් වලට තමයි අභ්‍යන්තර සවි කිරීම කරන්නේ. එතකොට අභ්‍යන්තර සවි කිරීම කරත් බාහිර සවි කිරීම කරත් එයින් අපි බලාපොරොත්තු වෙන්නේ එම කැඩුණු ස්ථානයේ නොසෙල්ලා තැබීමයි. ඉන් අනතුරුව ඊළඟ මූලධර්මයේ තමයි එම ස්ථානයේ ව්‍යායාම කරවීම. එතකොට මේ ව්‍යායාමයේ කරවීමත් වර්ග දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි අකර්මණ්‍ය චලන, අනිත් එක සකර්මණ්‍ය චලන. විශේෂයෙන්ම කැඩුණු ඒ කියන්නේ ඔබගේ අස්තියක් කැඩුණා නම් මුලින්ම ඔබට ඒ කැඩුණු ස්ථානයෙන් පහළ ඒ කියන්නේ කොටස් චලනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. එතකොට මුලින්ම වෛද්‍යරයා ගාවට ගියාට පස්සේ ඒ වෛද්‍යරයා ඔබගේ අවයව ඒ වැඩ කරන්නේ නැති ස්ථාන චලනයේ ලක් කරනවා. ඒ කියන්නේ චලනයේ ලක් කිරීම මේ අකර්මණ්‍ය චලන විදියට හඳුන්වනවා. ඉන් අනතුරුව මේ භග්නය කැඩුණු ස්ථානයේ සුවවෙත්ම ඔබට චලනයන් කිරීමට හැකියාව ලැබෙනවා. එතකොට ඒ කරන ව්‍යායාම වලට තමයි සකර්මණ්‍ය චලන කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අපි කතා කරපු සකස් කිරීම, සවි කිරීම, ව්‍යායාමයේ කියන ක්‍රියාවන් තුන නිවැරදි ආකාරයට සාර්ථකව හරි ආකාරයට සිද්ධ වුණොත් තමයි ඔබගේ කැඩුණු අස්තියක් හරි ඔබගේ බිඳුණු අස්තියක් හරි නිවැරදි ආකාරයට ඊටාම ඉක්මනින් සුව කරන්න පුළුවන් වෙන්නේ. මොකද දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඊටා බලගත් ඖෂධ, ඊටා වටිනා ඖෂධ, ඒ කියන්නේ ඇටයක් ඊටා ඉක්මනින් පාසන්න පුළුවන් ඖෂධ පවතිනවා. නමුත් මේ මූලධර්ම භාවිතා කරන්නේ නැති වුණොත් මේවැනි අස්ති කැඩුණු අවස්ථාවක ඒ ඖෂධීය ගුණය අපිට නිවැරදි ආකාරයට ලබා ගන්න බැරි වෙනවා. මම ඊළඟට පෙන්නන්නම් සාමාන්‍යයෙන් කොලස් භග්නය. ඒ කියන්නේ අරාස්තියේ භග්නයක් සිදු වුණොත් කොහොමද මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව මේ මූලධර්ම අපි සාකච්ඡා කරපු මූලධර්ම කොයි ආකාරයටද අපි භාවිතා කරන්න පුළුවන් ප්‍රායෝගික කියන කාරණාව පිළිබඳව. Lactogro Comfort Pro සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි from Nestle. විශේෂයෙන්ම මෙහිදී අපි වර්තමාන සමාජයේ බහුල භග්නයක් විදිහට කොලස් භග්නය කියන එක හඳුන්වන්න පුළුවන්. දැන් මම ඔබට පෙන්වන්නේ කොලස් භග්නයක් සිදු වූ රෝගියෙක්ට නිවැරදි ආකාරයට කොහොමද මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාරවල තියෙන මූලධර්ම අපි ප්‍රායෝගිකව ඒකට අපි ප්‍රායෝගික ඒ දේ ක්‍රියාත්මක කරන්න කියන කාරණාව පිළිබඳ. මුලින්ම කොලස් භග්නයක් සිද්ධ වෙන්නේ මෙන්න මේ අරස්තියේ මෙන්න මේ ස්ථානය තුල. එතකොට මුලින්ම අපි මේ රෝගියා හරියට හඳුනා ගැනීමෙන් පසුව එමේ ස්ථානයේ මේ පැත්තට සහ මේ දෙපැත්තට ඇදලා මේ සංයුත සකස් කිරීම මේ ආකාරයට සිද්ධ කරනවා. ඉන් අනතුරුව අපි දේශීය වෛද්‍ය ක්‍රමය අනුව මේ සංයුත සකස් කිරීම නිවැරදි ආකාරයට කරාට පස්සේ තෙල් ගැල්වීම සිද්ධ කරනවා. මේ ආකාරයට ආලේප කරපු පත්තුවක් අපි මේ ස්ථානයේදී ගල්වනවා. ඉන් අනතුරුව අපි බන්ධන යොදනවා. ඒ වගේම තමයි අර මුලින්ම මම අකර්මණ්‍ය චලන කියන එක විස්තර කරා. අකර්මණ්‍ය චලන කියන්නේ මේ රෝගියාට දැන් මෙතන කැඩුණ පසු මේ වගේ චලනයන් සිද්ධ කරන්න මුලින් අපහසු වෙන්න පුළුවන්. ඒතර අපි මුලින්ම මේ ආකාරයට චලනයන් සිද්ධ කරනවා. ඒක තමයි අකර්මණ්‍ය චලන. ඉන් අනතුරුව රෝගියා මේ භග්නය සුව වෙත්ම ඔහුට ව්‍යායාම කිරීමට අපි මේ කියන්නේ ක්‍රමානුකූලව පටන් ගන්නවා. එතකොට ඒකට තමයි අපි කියන්නේ සකර්මණ්‍ය චලන කියන්නේ. මේ ආකාරයට තමයි අපි දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව මේ වගේ කැඩුණු අස්තියකට ප්‍රතිකාර කරන්න ඕන. ඒ වගේම තමයි මෙය අවයවයෙන් අවයවයට ස්ථානයට වෙනස් වෙන. නමුත් ප්‍රධාන වශයෙන්ම මෙහිදී අපි අනුගමනය කළ යුතු වන්නේ ඒ නිවැරදි මූලධර්ම. ඒ කියන්නේ අපි මුලින් කිව්ව නිවැරදි ආකාරයට සකස් කිරීම කළ යුතුයි. සවි කිරීම නිවැරදි ආකාරයට සිද්ධ කළ යුතුයි. විශේෂයෙන්ම සවි කිරීමේදී අපි ගොඩක් උනන්දු යුතුයි. එම කැඩුණු ස්ථානයේ නොසෙල්ලෙන පරිදි එමේ ස්ථානයට නිවැරදි ආකාරයට බාහිර සවි කිරීම කරලා එමේ ස්ථානයේ භග්නේ, ඒ කියන්නේ කැලසේ කියන එක දේ නිර්මාණය කිරීමට පිටුහලක් ලබා දීමට. මොකද අපි සතු දේශීය වෛද්‍ය ප්‍රතිකාරවල
බලගත් ඖෂධ පවතිනවා. ඉතින් මේ ආකාරයට නිවැරදි ආකාරයට දේශීය කැඩුම් බිඳුම් බෙදකම සිද්ධ කිරීම තුළින් ඉතාම ඉක්මනින් රෝගී වූ ඔබගේ කැඩුණු අස්තියක් බිඳුණු අස්තියක් සුව කර දීමට දේශීය වෙදකමට ඉතාම උසස් හැකියාවක් තිබෙනවා. නින්දෙන් ගොරවන එක ඔයාටත් තියෙනවද? නින්දෙන් ගොරවන කෙනාට වඩා වටේ ඉන්න අයට තමයි හරිම කරදර. ඒ නිසා අපි කතා කරමු නින්දෙන් ගොරවන එක ගැන. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ඉතා වැඩි වශයෙන් අපිට මාධ්‍ය වලින් මේ අහන්න සහ දකින්න ලැබෙන ශ්වසන රෝග සම්බන්ධ ඒ රෝගී තත්ත්වයක් පිළිබඳව. අපි මේක හඳුන්වනවා නින්දේදී ගෙරවීම හා සම්බන්ධ ශ්වසන අවහිරතාව. එහෙම නැත්නම් අපි වැඩිපුරම අපි කියන්නේ obstructive sleep apnea. එහෙම නැත්නම් sleep apnea කියන රෝගී තත්ත්ව පිළිබඳව තමයි කතා කරන්නේ. ඉතින් මේක ඇත්තටම මේ දවස්වල ටිකක් වැඩිපුර කතා වෙනවා මේ බෝන වන රෝග හා සම්බන්ධව මේකත් වැදගත් රෝගී තත්ත්වයක් නිසා. එතකොට ඉස්සෙල්ලාම අපි ඇයි මේ ශ්වසන අවහිරතාවය නින්දේදී ගෙරවීම හා සම්බන්ධ ශ්වසන අවහිරතාවය ගැන කතා කළ යුත්තේ? ප්‍රධාන වශයෙන් මේක අපි හිතනට වඩා බහුල වශයෙන් අපේ සමාජයේ පවතින රෝගී තත්ත්වයක්. අපි දන්නවා අපේ ව්‍යවහාරයේ තියෙන අපි හොඳට ගොරව නිදා ගන්නවා කියලා. අපි ඒකෙන් අදහස් කරන්නේ අපි සුව නිින්දක් ගොරව අපි සුව නිින්දක් ලබනවා කියලා. නමුත් පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේ නිින්දෙන් ගෙරවීම ඇත්තටම රෝගී තත්වයක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් වැඩිදුර කතා කරමු. එතකොට ඉස්සෙල්ලාම අපි බලමු ඇයි මේ නිින්දෙන් ගොරවන්නේ කියලා. ඉතින් එතකොට අපෙන් ඇත්තටම අපි රෝගීන් ඇවිල්ලා අහනවා නිින්දෙන් ගොරවන එක ලෙඩක්ද කියලා. ඉතින් ඒකට ඇත්තටම ඔව් හෝ නෑ හෝ පිළිතුරක් දෙන්න අමාරුයි. මොකද නිින්දෙන් ගොරවනවා කියන එක අපි හැමෝම ගොඩක් පුරුෂ පාර්ශවයේ අඩු වැඩි වශයෙන් නිින්දෙන් ගොරවීම තියෙනවා. ඉතින් මේ හැමෝටම මෙම ශ්වසන අවහිරතාවය නොතිබෙන්න පුළුවන්. නමුත් ඉතා තද වශයෙන් නිින්දෙන් ගෙරවීම තියෙන අයට මේ රෝගී තත්ත්වය තියෙනවද කියලා පරීක්ෂා කර ගැනීම වැදගත්. එතකොට මොකද කොහොමද මේ අපි නිින්දෙන් ගොරවන්නේ? මේකෙදි වෙන්නේ අපි නිදාගත්තාම අපේ මේ බෙල්ල එහෙම නැත්නම් උගුර ආශ්‍රිතව ඒ තියෙන ශ්වසන මාර්ගයේ කොටසෙහි අවහිරතාවයක් නැත්නම් හැකිලීමක් සිදුවීමක්. ඒකට හේතුව තමයි අපි ඇහැරලා ඉන්න වෙලාවට අපේ ඒ අදාළ මාංශ පේශීන් තද ගතියකින් තියෙනවා ඒ ස්නායු පද්ධතියත් සමග. නමුත් අපි නිදාගත්තාම එම මාංශ පේශීන් ඒ මුදු ගතියකටපත් වෙනවා. එතකොට අන්න මෙතන අවහිරතාවයක් ඇති වෙනවා. ඒ අවහිර වෙච්ච තැනින් හුස්ම ගන්නකොට හුස්ම ඉහළ පහළ යනකොට මෙතනින් එන සද්දය තමයි අපි ගොරවීමක් කියලා හඳුන්වන්නේ. එතකොට මේ ගෙරවීම පමණක් නෙමෙයි මෙතන ප්‍රශ්නය. මේ ගෙරවීම හෝ එහෙම නැත්නම් මේ ශ්වසන මාර්ගයේ අවහිරතාවය නිසා පෙනහළු වලට යන හුස්ම ප්‍රමාණය නැත්නම් යන වාතයේ ප්‍රමාණය මදි වෙනවා. ඒ අවහිරතාවයක් ඇති වෙනවා. එතකොට පෙනහළට හුස්ම යන්නේ නැති වුනහම අපි දන්නවා හුස්මත් එක්ක තමයි ඔක්සිජන් ලැබෙන්නේ. ඔක්සිජන් කියන්නේ අපේ ජීවය රඳා පවත්වීමට අත්‍යවශ්‍යම සාධකයක්. එතකොට අපිට රැට මේ මෙතන අවහිරතාවයක් ඇති වෙනවත් එක්කම පෙනහළට ඔක්සිජන් මදි වෙනවා. අපේ ඇඟේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපිට ඇඟට ඔක්සිජන් අඩු වුනහම අපේ ස්නායු පද්ධතිවල සහ මොළයට ඒක ඉතා ප්‍රබල වශයෙන් බලපානවා. එතකොට ඔක්සිජන් අඩු වෙලා අපිට වැඩි කාලයක් ඉන්න බෑ. දැන් සාමාන්‍ය අපි ඇහැරලා ඉන්න වෙලාවට අපේ ඔක්සිජන් ප්‍රමාණය බැලුවොත් 95ක් ඒ වගේ තියෙනවා. නමුත් ඔක නිදාගත්තාම සමහර අයගේ 70 60 ඒ වගේ ඉතා පහළ අගයක් දක්වා අඩු වෙන්න පුළුවන් මෙතන මේ සිදුවන අවහිරතාවයත් නිසා. එතකොට අපේ මොළයට ඒක දැනෙනවා. එතකොට මොකද කරන්නේ? තප්පර 10 15 හුස්ම හිර වෙලා තියෙනකොට අන්න මොළෙන් සංඥාවක් ලැබෙනවා. ඔන්න අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. අපේ අතපය දඟලනවා. ඔන්න අපි අනිත් පැත්තකට හැරෙනවා. එතකොට ඔන්න ආපහු මෙතන විවෘත වෙනවා. ආය අපි හුස්ම ගන්නවා. ආය ටිකක් වෙලා යද්දි ආය මෙන්න මෙතනින් හුස්ම අවහිරතාවයක් ඇති වෙනවා. ඉතින් ඕක රැය තිස්සේ සිදු වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද? ඔක දිගින් දිගට වෙනකොට දැන් අපේ සාමාන්‍ය නිදාගත්තාම අපේ ස්නායු පද්ධතිය හෘදය කියන්නේ අපේ හෘදය ඒ සියලු පද්ධතීන් විවේක ගන්න ඕනේ. නමුත් මෙතනදී වෙන්නේ මේ සියලු පද්ධතීන් ඉතා වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට දැන් ඊගව වැදගත්ම ප්‍රශ්නේ තමයි අපි කොහොමද හඳුනාගන්නේ අපිට හෝ අපේ සමීපතයකෙකුට මෙම නිින්දෙන් ගෙරවීම හා ආශ්‍රිත ශ්වසන අවහිරතාවය නැත්නම් ස්ලීප් ඇප්නියා කියන රෝගී තත්ත්වය තියෙනවද නැද්ද කියන එක. මේකට ඉතින් රෝග ලක්ෂණ ඉතා වැදගත්. ප්‍රධාන වශයෙන් අධික ලෙස ගෙරවීම තමයි ඒ කට්ටියගේ ප්‍රධාන රෝගී ලක්ෂණ. ඒ හා සමගම දිවා කාලේ තද නිදිමතක් ඇති වෙනවා. මොකද දැන් රැට සුව නිින්දක් ලැබෙන්නේ නැහැ. එතකොට දවල් කාලේ ඇහැරලා ඉන්න වෙලාවට පොඩ්ඩක් වාඩි වුණත් පොතක් කියවන්න හැදුවත් පත්තරයක් බලන්න ටීවී එක බලන්න හැදුව ගමන් තද නිදිමතක් ඇති වෙනවා. ඉතින් තදට තියෙන කට්ටියට සමහර ලාවට මේ කතා කරගෙන ඉන්න ගමන්
තවත් පුද්ගලයෙක් සමග නිින්ද යෑමේ අවස්ථාවක් ඒ අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි වාහනයක් එලවනවා නම් අපිට එලවද්දි නිින්ද යන්න පුළුවන් සහ රිය අනතුරු වලට මුහුණ දෙන්න ඒ අවදානමක් තියෙනවා. ඉතින් මේ වගේ රෝගී ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ සමගම උදේ නැගිටිනකොට අධික තෙහෙට්ටුවක් සහ හිස රදයක් දැනෙන්න පුළුවන්. සහ තමන්ගේ අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන්. තමන්ගේ රැකියාවක්, ව්‍යාපාර කටයුත්තක් ඒ සඳහා අවධානය යොමු කිරීමේ අපහසුතාවයක්. ඒ කියන්නේ තමන්ගේ මොළේ වැඩ කරනවා මදි කියලා තේරෙනවා. අවධානයක් යොමු කරන්න බෑ තමන්ගේ වැඩකට. ඉතින් ඔය වගේ රෝගී ලක්ෂණ සහ මුළු ඇඟම තෙහෙට්ටු ගතියක් ඇති වෙන්න පුළුවන්. තවත් ප්‍රධාන දෙයක් තමයි දැන් මේ පුද්ගලයාගේ දැන් අපිට එන රෝගීන් සමගින දැන් ස්වාමි පුරුෂයා සමගින භාර්යාව කියනවා දැන් මේ හස්බන්ඩ් නිදා ගන්නවා රැට එකලා ටිකක් වෙලා ඔන්න ගොරවනවා සමහර වෙලාවට ඊට පස්සේ කිසිම සද්දයක් නැතුව හුස්ම ගන්නෙත් නැතුව ඔන්න ඉන්නවා තප්පර ගානක්. එතකොට මොකද අපි කරන්නේ? අපි බය වෙලා ටක් ගාලා මෙහෙම හොල්ලලා එයාව ඇහැරවනවා. අන්න ඒ වගේ මේ පවුලේ උදවිය ඇවිල්ලා කියන අවස්ථාවලුත් තියෙනවා. ඊට අමතරව රෑ මැද එකපාරටම තිගැස්සී ඇහැරීමක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මේවා තමයි සාමාන්‍යයෙන් මේ ස්ලීප් ඇප්නියා රෝග තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණයන්. ඉතින් එතකොට මේ රෝගී ලක්ෂණ දැන් අපි තොරව දන්නවා මේ රෝගී ලක්ෂණ මොනවද කියලා. ඒතර මේ රෝගයේ තියෙන භයානකකම මොකක්ද? මේක සමහර අයට ඉතා අඩු වශයෙන් තියෙනවා. සමහර අයට මද වශයෙන් හෝ වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. ඉතින් මේ රෝගී තත්ත්වය වැඩි වශයෙන් තියෙනවා නම් අපි කලින් කතා කරපු විදිහට මේ කට්ටියගේ හෘද ස්පන්දනය සහ මොළයේ ක්‍රියාකාරීත්වය රැට ඉතාමත් වේගයෙන් වැඩිවීමක් වෙනවා. එතකොට මේ කට්ටියට අධිරුධිර පීඩනය, හෘදයාබාධ, ඒ වගේම දියවැඩියාව, අපේ ඇඟේ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම සහ අංශභාග වැනි මේවා ඇත්තටම ඉතින් අපි කියනවා බෝනවන රෝග සහ සමහර ඉතාම භයානක වෙන්න පුළුවන්. මෙම රෝගී තත්ත්වයන් වලට මූලික අඩිතාලමක් දැමීම මෙම ස්ලීප් ඇප්නියා රෝග තත්ත්වයෙන් සිදු කිරීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හැමෝටම වෙනවා කියනවා නෙමෙයි. නමුත් මෙම රෝග තත්ත්වයන් හැදෙන්න මේ ස්ලීප් ඇප්නියා තත්ත්වයේ තදට තියෙනවා නම් බලපාන්න පුළුවන්. ඒ කියන්නේ අවදානම වැඩිවීමක් වෙන්න පුළුවන්. හොඳයි. එතකොට අපි කතා කරා මොකද්ද මේ නිින්දෙන් ගෙරවීමේ ශ්වසන අවහිරතාවය සහ මේකේ රෝග ලක්ෂණ මොනවද සහ මේකෙන් සිදුවන්නේ කුමක්ද කියලා. එතකොට දැන් යම් කිසි පුද්ගලයෙක් වෛද්‍යවරයෙක් ළඟට ගියාම මට දැන් මේ රෝග ලක්ෂණ තියෙනවා කියලා අපි කොහොමද හඳුනාගන්නේ මෙයාට සැබෑවටම මෙම රෝගී තත්ත්වයේ තියෙනවද කියලා. ඒකට එක් දෙයක් තමයි අපි ඉස්ලාමයේ රෝගියත් සමග කතා කරනවා. ඒතර අපි අහනවා මෙන්න මේ වගේ තියෙන මේ ප්‍රශ්න. ඒතර දැන් අපි අහනවා ඔයාලට දැන් වාඩි වෙලා පොතක් කියවනකොට නිින්ද යනවද? රූපවාහිනිය නරඹන විට නිින්ද යනවද? රැස්වීමක වාඩිලා ඉන්නකොට නිින්ද යනවද? මෝටර රථයක සිටිනකොට, සන්ධ්‍යා කාලයේ විවේකයෙන් හාන්සි වී සිටින විට, වාඩි වී පුද්ගලයෙකු සමග කතා කරන විට, දිවා ආරයෙන් පසු විවේකීව සිටින විට. ඔය වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ හැම ප්‍රශ්නෙම අපි ලකුණු දෙනවා ඒ කොච්චර මේ පුද්ගලයාගේ උත්තරය මත. ඉතින් ඒ අනුව අපිට දල අදහසක් ගන්න පුළුවන් ඒ පුද්ගලයාට කොච්චර තදට එම රෝගී තත්ත්වය තිබෙනවද කියලා. ඊට පසු අපි එම පුද්ගලයාව පරීක්ෂා කරනවා. එහිදී විශේෂයෙන් බලන්න අවශ්‍ය කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේම රෝගී තත්ත්වය ඉතා මහත අයට තරබාරු පුද්ගලයන්ට හැදීමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි. ඒතකොට මේ පුද්ගලයාගේ බර සහ උසට සරිලන බර අපි කියනවා ස්කන්ධ දර්ශකය කියලා BMI කියලා හඳුන්වන උස බර අතර අනුපාතය. ඒ වගේ දේවල් පරීක්ෂා කිරීම වැදගත්. සහ සමහරලාට අපි දන්නවා උපතින්ම මේ හකු ප්‍රදේශය ආශ්‍රිත වෙනස්කම් තියෙන පුද්ගලයන් සිටිනවා. මේ හකු කුඩාවට පිහිටීම ඒ වගේ දේවල් පරීක්ෂා කරන්න ඕනේ. මොකද ඒවටත් මේ ශ්වසන අවහිරතාවය නැතිවීමේ ප්‍රවණතාවය වැඩි. සහ තයිරොයිඩ් අපි දන්නවා තයිරොයිඩ් හෝමෝන ආශ්‍රිත ප්‍රශ්න තියෙනවා. ඒ කට්ටියගේ සාමාන්‍යයෙන් දිවේ ප්‍රමාණය විශාලයි. ඒතකොට අර දිවේ ප්‍රමාණය විශාල වුණාමත් රැට නිදාගත්තාම ඒ දිව මගින් ශ්වසන මාර්ගයේ අවහිරතාවයක් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් අපි වෛද්‍යවරුන් එම් පුද්ගලයෙක් රෝගියෙක් ආවම පරීක්ෂා කරලා බලනවා. නිරෝගී බව කියන කාරණේ හැම දෙයකටම වැදගත්. ඔයාගේ අධ්‍යාපනික ඉලක්ක, ඔයාගේ ජීවිත ඉලක්ක, රැකියාව ඉලක්ක මේ හැම ඉලක්කයටම නිවර්දි විදිහට යන්න නම් ඔයාගේ නිරෝගීකම බොහොම සාක්ෂාත්ව තියෙන්න ඕනේ. ඒ නිසා අපේ ඉල්ලීම නිරෝගීකම රැකදෙන ක්‍රියාමාර්ගවලට එළඹෙන්න. ජාතික නාලිකාව විදිහට අපි සූදානම් ඔබව නිරන්තරයෙන්ම නිරෝගීව රැකගන්න, ඒ වගේම නිරෝගී වෙන කාරණා කියලා දෙන්න. එහෙනම් මේ සූදානම අද දවසේ වැඩසටහනින් සමුගෙන යන්න. අපි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තමයි අපේ අද දවසේ වැඩසටහන රූපගත කිරීම කරේ. ඉතින් අපේ වැඩසටහන ඔයාලට නරඹන්න පුළුවන්. ඒ වගේම අපේ වැඩසටහන පිළිබඳව ඔබට තියෙන අදහස් අපිට ලියන්න පුළුවන්. දුරකථනින් දැනුම් දෙන්න පුළුවන්. අපේ ලිපිනය තමයි නිෂ්පාදක ආයුබෝ වේවා ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ඒ වගේම අපේ දුරකථන අංකයත් දැන් තිරේ දිස් වෙනවා
ඔබට පුළුවන් ඒ දුරකථන අංකයට ඔබට තිබෙන ගැටලු ඒ වගේම විවිධ යෝජනා ඉදිරිපත් කරන්න. නිරෝගීකම පිළිබඳව අපි කතා කරන කාරණා කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් අපේ පරණ වැඩසටහන් නරඹන්න. ජාතික නාලිකාවේ වෙබ් අඩවිය www.rupahani.lk වෙබ් අඩවියෙන් ආයුබෝව වැඩසටහන් පිළිබඳව ඔබට නරඹන්න පුළුවන්. ඉතින් අපි තවත් දවසක හමු යමු. එතෙක් ඔබට ආයුබෝව වේවා.